ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ හොරණ සීලසුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේව ඊ타මත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතෙන් ඇරයුම් කරනවා මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනය පවත්වන හැටියට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දවසේ ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. ඉතින් මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද මේ ධර්මානුශාසනාව තුළ අපි කතා කරන්නේ කර්ම විෂය පිළිබඳව. කර්මය ගැන බොහෝ වෙලාවට අපට තියෙන ලොකු ගැටලුවක්. අපි කියනවා මේක මගේ කරුමේ. ඔබ අහලා ඇති ඕන තරම් මිනිස්සුන්ට කරදර බාධා විපත් එනකොට මොකක්ද මං කරපු කරුමේ, මේ නම් අපි කරපු කර්ම තමයි. එහෙම මිනිස්සු කර්මය ගැන හිතනවා කියනවා තමන්ට කරදර විපත් එනකොට. හැබැයි ඔවුන් හොඳට ඉන්නකොට බොහොම සතුටෙන් ඉන්නකොට විනෝද වෙනකොට අපි හිතමු දියුණු වෙනවා. බලාගෙනින් නැද්දී තමන්ට සැප සම්පත් ලැබෙනවා. අපි හිතමු සුවිප් එකක් වැටුණා. කවදාවත් ඒ වෙලාවට කියනවද මොකක්ද මං කරපු මේ කර්මය කියලා. එතකොට කර්ම විපාක මතක් වෙන්නේ. කරදර විපත් එනකොට මිනිස්සු කර්මය ගැන හිතනවා. පිංගතුනි, ඇත්තටම මේ කර්මය කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තමයි චේතනාව. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි, චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා කර්ම රැස් කරනවා කායේන කයෙන්, වාචාය වචනෙන්, මනසා අපි හිතෙන්. අපේ සිතකය වචනයේ තුන්දොරින්ම කර්ම රැස් වෙනවා චේතනාවක් එක්ක. ඉබේ වෙනවා නෙමේ. ඒ නිසා මතක තියාගෙන අපි කතා කරන හැම වචනයක්ම ඉබේ කතා කරනවා නෙමේ, චේතනාවක් එක්ක හිත ඇතුලේ සකස් වෙනවා. ඒකට ධර්මයේ කියනවා විතක්ක විචාර. චේතනා සකස් වෙනවා. ඊළඟට අපි හිතනවා. ඔබට හිතෙන පුළුවන් නෑ නිකම් මං හිතුවේ මට ඒක ගානක් ගෙන ඒ හිතට ආපුදේ. හැබැයි මතක තියාගන්න ඒ සිතුවිලි එක්ක චේතනා පහළ වෙනවා. ඔබ ක්‍රියා කරනකට ඔබේ කය මුල් කරගෙන චේතනා පහළ වෙනවා. ඉබේ ඔබ වැඩ කරනවා නෙමේ, චේතනාවක් එක්ක තමයි කය ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නම් මෙන්න මේ චේතනාව කර්මයක් බවට පත්වෙනවා. ඊළඟට කර්මය ගැන තේරුම් ගන්න ටිකක් විස්තර කරගන්න කලින් අපි මේ ටිකක් තේරුම් ගන්න උත්සාහයක් ගමු. අපිට තියෙනවා ආයතන 6ක්. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ආයතන 6ක් තියෙනවා.
ඇයි අපි මේවට ආයතන කියන්න සංසාර ගමනක් හදල දෙනවා. පටිච්ච සමුපාදය හැදෙනවා. මේ ආයතන හයේම පංච උපාදානස් කන්ද සකස් වෙනවා. ආයතන කියලා කියන්නේ සංසාර ගමන හදල දෙන නිසා. පිංගතුනේ දැන් අපි චුට්ටක් හොඳ අවධානෙන් ඔබ මේක තේරුම් ගන්න ඔබට කර්ම විෂය හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. දැන් අපි දන්නවා අපිට ඇහැට රූප පේනවා. අපි කියන මම දැක්කා මං බලාගෙන හිටි මට පෙනුණා. අපිට ඇහැට රූපයක් පේන්නේ ඇසයි ඒ රූපයයි විඤ්ඥාන එකතුවීම නිසා. අපි එකට ධර්මය කියනවා ඇසේ ස්පර්සය කියලා. අන්නේ ස්පර්සය නිසා විඳීම් ඇති වෙනවා. විදින රූපේම අපි හඳුන ගන්න වෙන රූපයක් නෙමේ. ඒ විදින රූපේම ඇහෙන් හඳුන ගන්න. ඒ හඳුනගත්ත රූපය ගැන චේතනාවක් පහළ වෙනවා. රූප සංචේතනා. අන්න ඒක කර්මයක් බවට පත්වෙනවා. එහෙනම් ඇහැට පේන රූප ඔස්සේ චේතනා පහළ වෙනවා. කර්ම රැස් වෙනවා. ඊළඟට අපේ කනට සබ්ද ඇහෙනවා. අපි අහගෙනින් අපි කෙන මට ඇහුණ මං අහගෙන හිටිය. අපිට කොහොමද සබ්දයක් ඇහෙන්නේ. මේ කනයි බාහිර ආයතන හැටියට හඳුන්නන සබ්ද. මේ බාහිර ලෝකෙ තියෙන සබ්ද. කනයි සබ්දයයි විඤ්ඥානය එකතු වෙනවා. ඒකට අපි කෙනවා කනේ ස්පර්සය කියලා. මෙන්න මේ ස්පර්සයත් එක්ක කරුණු තුනක් එකවර සිද්ධ වෙන. අපි එක තේරුම් ගන්න තමයි වෙන්වෙන්ව විස්තර කරන්න. ස්පර්සය නිසා විඳීමක් ඇති වෙන. සමහට අපිට කවුරු හරි අපේ ගුණ කියනවා අපිට ප්‍රසංසා කරන අපි ආස කරන සින්දුවක් ආස කරන හඬක් මිහිරි හඬක් සැපවිඳීමක් උපදිනවා. අපි අකමැති අප්‍රිය අමනාප හඬක් සමට ඒ හඬ ඔස්සේ අපිට තරහයනවා කේන්තියන මොකක්ද මේ කරදරී කියල. එතකොට ඒ විඳීම අර සබ්දය ඔස්සේ විඳීම ඇති වෙනවා. විදිට සබ්දයම හඳුන ගන්න වෙන සද්‍යයක් නෙමේ විදින සද්දය හඳුන ගන්න. කවුද කතා කරාද එන්න කිව්වද හඬක්ද බල්ලෙක්කෑ ගැහුවද අපි හඳුන ගන්න. ඒ හඳුනාගත්ත දේ ගැන චේතනා පහළ වෙනවා. සබ්ද සංචේතනා අන්න ඒක කර්මයක්. එහෙනම් මතක තියාගන්න කනට ඇහෙන සබ්දය ඔස්සේ චේතනා පහළ වෙනවා කර්ම රැස් වෙනවා. ඊළඟට අපිට ගඳ සුවඳ දැනෙනවා. අපි කියනවා මට ඒ සරී සුවඳයි හයෝ හරි ගඳයි කියනවා හරි සැරක් කියන ඉන්න බෑ කියන. එදකොට අපිට කොහොමද මේ ගඳ සුවඳ දැනෙන්නේ නාසයට. මේ නාසයයි ගඳ සුවඳයි විඤ්ඥානය එකතු වෙන. ඒකට අපි ධර්මය කියනවා නාසේ ස්පර්සය කියලා. ඔන්න ස්පර්සයත් එක්ක කරුණු තුනක් සිද්ධ වෙන විඳීමක් ඇති වෙනවා. විඳීන ගඳ සුවඳ හඳුන ගන්න. මොකක්ද මේ හඳුන ගන්න. ඒ හඳුනාගත්ත ගඳ සුවඳ ගැනම චේතනා පහළ වෙන. ගන්ධ සංචේතන අන්න එක කර්මයක් බවට පත්වෙන. දැන්හෙමලං ඔබ දන්නවා ඇහැට පේන රූප ඔස්සේ චේතනා පහළ වෙන. කනට ඇහෙන සබ්දය ඔස්සේ චේතනා පහළ වෙන. නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ චේතනා පහළ වෙන මේ චේතනාව තමයි කර්මය. ඊළඟට දිවට රස දැනෙන අපි කනවා. ආස කරන දේවල් මේක පැනිරහයි මේක හරි තිත්තරහයි කියනවා මේක නං ඇම්බොල් රහයි කියනවා. එතකොට අපිට ඒ රසය දැනෙනවා. ඒ දැනෙන්නේ දිවයි රසයයි විඤ්ඥානය එකතුවීම නිසා. ඒකට අපි කෙනවා දිවේ ස්පර්සය කියලා. අන්නේ ස්පර්සය නිසා කරුණු තුනක් සිද්ධ වෙනවා. විඳීමක් ඇති වෙන. ඒ විඳින රසයම හඳුනගන්න වෙන රසයක් නෙමේ. ඒ විදින රසේමයි හඳුනගන්න. සංඥාවේ තිත්ත රසද ඇම්බෝල් රසද පැණි රසද හඳුනගන්න. ඒ හඳුනගන්න රසය ගැන චේතනාවක් පහළ වෙනවා. රස සංචේතන අන්නේ චේතනාව කර්මයක්. ඊළඟට කයට පහස දැනෙනවා. අපිට කයට පහස කැනි සීතල රස්නේ උණුසුම සිනිඳු බව මේ කයට දැනෙන හැම පහසක්ම දැනෙන්නේ කයයි පහසයි විඤ්ඥානය එකතුවීම. ඒකට අපි ධර්මය කියනවා කයේ ස්පර්සය කියල කියන කයි ස්පර්සය කයයි පහසයි විඤ්ඥානය එකතු වෙන කයි ස්පර්සය. ඒ ස්පර්සය නිසා
කරුණු 3ක් සිද්ධ වෙනවා. විඳීමක් ඇති වෙනවා. විඳින පහස හඳුනා ගන්නවා. හඳුනගත්ත පහස ගැනම චේතනා පහළ වෙනවා. වෙන දෙයක් ගැන නෙමෙයි. අන්නේ චේතනාව කර්මයක්. පහස ඔස්සේ පහළ වෙන චේතනා පොට්ටබ්බ සංචේතනා කියන. ඊළඟට පිංගතුනේ මේ ඇස කන නාසය දිවකය විතරක් නෙමෙයි මනසේ චේතනා පහළ වෙන මනෝ සංචේතනා. ඒ මනස චේතනා පහළ වෙන්නෙත් අපේ හිතට එන සිතුවිලි ඔස්සේ. අපි කල්පනා කර කරන අපි කෙන මට හිතුනා මං හිතුවා මං හිතා හිටිය. අපිට යමක් හිතෙන්නේ සිතයි සිතුවිලි විඤ්ඥානයයි නිසා. ඒ කරුණු 3 එකතුවීමෙන් සිතයි සිතුවිලි විඤ්ඥානය එකතු වෙනවා. ඒකට අපි ධර්මය කියන්නේ මනසේ ස්පර්ශය කියලා. අන්නේ ස්පර්ශය නිසා විඳීම් ඇති වෙනවා. දැන් බලන්න අපි සමහරට හිතා අපිට වෙන දෙයක් නෙවෙයි පරණ දේවල්. ඔහේ කල්පනා කර කර ඉන්නකොට ඇස්වල කඳුළු පිරෙනවා. දුක ඇති වෙනවා. සමහරු තනියෙන් කල්පනා කර කර ඉඳලා එකපාරට hina යනවා. ඇයි අර හිතට එන සිතුවිලි ඔස්සේ සමහර සිතුවිලි ඔස්සේ දුක උපදිනවා සමහර සිතුවිලි ඔස්සේ සැපේ උපදිනවා. ඒක විඳීමක්. ඒ විඳින අරමුණ හඳුන ගන්නවා. සමහරට අඳුන ගන්නවා. කෙනෙක් අහනවා ඇයි ඔයා hina වෙන්නේ? මට පරණ දෙයක් මතක් වුණා. එක්කෝ කවුරු හරි අහනවා ඇයි මේ ඇස්වල කඳුළු මොකද ඔයා අඬන්නේ? අනේ අපේ අම්මා මතක් වුණා. තාත්තා අද හිටියානම් ඔන්න මැරිච්ච කෙනෙක් නැති වෙච්ච කෙනෙක් මොනවා හරි ප්‍රශ්නයක්. එහෙම දෙයක් කල්පනා කර කර අඬනවා. එතකොට හඳුනා ගැනීම සංඥාව. ඒ හඳුනාගත්ත දේ ගැනම මනසේ චේතනා පහළ වෙනවා. අන්න ඒකට කියනවා ධම්ම සංචේතනා. මනසේ පහළ වෙන සිතුයි චේතනා. එහෙමනම් දැන් ඔබට ওই ටික හොඳට තේරුණා නම් දැන් ඔබට එකක් තේරෙනවා. චේතනාව තමයි කර්මය. ඇහැට පේන රූපයක් ඔස්සේ චේතනා පහළ වෙනවා. කනට ඇහෙන ශබ්දයක් ඔස්සේ චේතනා පහළ වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ චේතනා පහළ වෙනවා. මේ දිවට දැනෙන රසය ඔස්සේ චේතනා පහළ වෙනවා. කයට දැනෙන පහස ඔස්සේ චේතනා පහළ වෙනවා. මනසට එන හැම අරමුණක් ඔස්සේම චේතනා පහළ වෙනවා. එහෙමනම් ඔන්න දැන් ඔබ නුවණින් හිතලක් බලන්න. අපි කාටවත් ඔබටවත් මටවත් අපි කාටවත් චේතනා පහළ කරන්න නැතුව ඉන්න පුළුවන්ද? චේතනාව තමයි කර්මය. එහෙමනම් පේනවා කර්ම රැස් කරන්න නැතුව. අපි කාටවත් කර්මයක් රැස් නොකර ජීවත් වෙන්න පුළුවන්ද? කිසි කෙනෙකුට පුළුවන්කමක් නැහැ. හැම වෙලාවෙම ඇහැට පේන රූපයක් පාසා චේතනා පහළ වෙනවා කර්ම රැස් වෙනවා. කනට ඇහෙන ශබ්දයක් පාසා චේතනා පහළ වෙනවා කර්ම රැස් වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන පහස මේ හැම වෙලාවෙම චේතනා පහළ වෙනවා කර්ම රැස් වෙනවා. එහෙනම් අපිට කර්ම රැස් කරන්න නැතුව ජීවත් වෙන්න බෑ. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙලා අපිට පෙන්නලා දුන්නේ කර්ම රැස් නොකර ඉන්න ක්‍රමයක් නෙමෙයි. එහෙම ඉන්න බෑ කාටවත්. මේ බණ ඇහුවට පස්සේ ඔන්න දැන් බණ අහපු වෙලේ ඉඳන් මං කර්ම රැස් කරන්නේ නැහැ කියලා එහෙම ඉන්න බෑ. බුදුරජාණන් වහන්සේලා අපිට පෙන්නපු මාර්ගයක් තියෙනවා. මේ කර්මය නිරුද්ධ කරන්න පුළුවන් මගක් තියෙනවා. ඒ මාර්ගයේ වඩාගෙන ගිහිල්ලා තමයි මේ කර්මය නිරුද්ධ කරගන්න තියෙන්නේ. ඒ මාර්ගයට ධර්මය කියන්නේ කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. කෙනෙක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා කියලා කියන්නේ කර්ම නිරුද්ධ කිරීම පිණිස එයා මාර්ගයේ ගමන් කරනවා. බලන්න හැම බුදු කෙනෙක්ගේම බුද්ධ වචන අපි දන්න අපේ බුදුරජාණන් වහන්සේගේ දේශන අපි කියන 84000ක ධර්මස්කන්ධය. එතකොට මේ හැම බුද්ධ දේශනාවක්ම හැම බුද්ධ වචනයක්ම පෙර පහළ වෙච්ච බුදුවරු හැම බුදු කෙනෙක්ම ලෝකෙ පහළ වෙලා දේශනා කරේ චතුරාරි සත්‍ය. මේ සත්‍යයාට සංසාර දුකින් එතර වෙන මාර්ගය. එතකොට මේ සියලු බුද්ධ වචන කැටි කරලා ගත්තොත් ඒකේ හරය අපි ගාථාවකින් කියනවා. ඔබ දන්නවා සබ්බ පාපස්සා කරන
කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානු ශාසන සබ්බ පාපස්සා කරන සියලු පාපී අකුසල් වලින් වලකින් අන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නල දුන්නේ කර්ම කරන්න ඇතුව ඉන්න නෙම එහෙම ඉන්න බෑ එහෙමනම් කරන්න එපා කිව්වේ එක කොටසක් එක පැත්තක් තියෙනවා අන්නේ කර්ම කරන්න එපා මොනවදේ සබ්බ පාපස්සා කරන සියලු පාපී අකුසල් වලින් වලකින් අකුසල කර්ම කරන්න එපා කුසලස්ස උපසම්පදා එහෙමනම් අපේ සිත කය වචනය මුල් කරගෙන අපිට පුළුවන් කුසල කර්ම රැස් කරන්න පුුණ්‍ය කර්ම රැස් කරන්න ඒව කරන්න එපා කියල කොහෙවත් නෑ ඒව රැස් කරන්න ඕන ඒව වඩන්න ඕන ඒව දියුණු කරන්න ඕන කුසලස් උපසම්පද එක වර්ධනය කරනවා අකුසල කර්මවලින් වලකිනවා කුසල කර්ම වඩනවා සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමනය කරනවා එතකොටත් පින්වතුනි කර්මයක්ම තමයි රැස් වෙන්නේ දැන් අපි හිතමු අපි භාවනා කරනවා ඔබ හොඳට භාවනා කළ ඔබ සමාධිය වඩනවා ඒ සමාධිය තුළ රැස්වෙනවා ආනින්ජාභි සංස්කාර කෙනෙක් පින් කරනකොට රැස්වෙනවා පුඤ්ඥාභි සංස්කාර කෙනෙක් අකුසල් කරනකොට රැස්වෙනවා අපුඤ්ඥාභි සංස්කාර කර්ම පිනට අනුව කර්ම සකස් වෙනවා විපාක පිණිස කරන අකුසලයට අනුව විපාක පිණිස කර්ම සකස් වෙනවා කෙනෙක් භාවනා කරනකොට සමාධිය වඩනකොට ඒ සමාධියට අනුව ඒ ධ්‍යානයට අනුව ආනින්ජාභි සංස්කාර විපාක පිණිස කර්ම හැදෙනවා ඒ නිසා තමයි ධ්‍යාන වඩනය ඒ ධ්‍යානයන් තලවලට අනුව බ්‍රහ්මලෝකොල උපදිනවා ඒ කර්මයට අනු උපත කරායනවා මතක තියාගන්න අපි කවුරුත් මේ උපත කරා යන්නේ කර්මයත් එක්ක කර්මයෙන් තමයි අපි ඇදගෙන යන්නේ පටිච සම්පාධි බුදුරජාණන් වහන්සේ විස්තර කරද්දි පෙන්නනවා භව පච්චයා ජාති විපාක පිණිස කර්ම සකස් වෙන නිසා ඒ කර්මය ඔස්සේ තමයි උපදින්නේ භවය විපාක පිණිස කර්ම හැදෙනවා කාමලෝක විපාක පිණිස කර්ම සකස් වෙනකොට කාමලෝක උපදිනවා අකුසල් පැත්ත බලවත්නං එක්කො නිරේ තිරිසං අපාය ප්‍රේත ලෝකේ අසුරාපායක කොහරි අකුසලයට අනු උපදින මනුස්සලෝක අයිතිත් කාමලෝකෙට කෙනෙකුට පංචකාමයන් තුළ පින පැත්ත බලවත් එයා දිවිය ලෝකෙ උපදිනවා දිවිය තල හයක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ කෙනාගේ පිනේ ප්‍රමාණයට අනුව විපාක පිණිස කර්ම සකස්වෙන ස්ථාන එදකොට කෙනෙක් රූප ධ්‍යාන වඩලන එයාට හැදෙනවා රූප භවයක් රූප ලෝකයේ රූප කියල කියන රූපී ධ්‍යාන තල ඒ ධ්‍යාන ලබලා රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදිනවය ඊළඟට අරූප ධ්‍යාන වඩලන ආකාසානංචායතන විඤ්ඥානංචායතන ආකින් චඥායතන නේව සංඥානා සංඥායතන මේ වගේ අරූප ධ්‍යාන ගැන ධර්මය පෙන්න්නන කෙනෙක් මේ අරූප ධ්‍යාන වඩලා තියෙනවා එයා උපදිනවා අරූපී බ්‍රහ්ම තලවල උපදින එහෙමනං කර්මයට අනුවයි උපදින්නේ කාමලෝක විපාක පිණිස කර්ම හැදුනුත් කාමලෝකෙට ඇදිලෙනවා ධ්‍යාන වඩලා ඒ ධ්‍යාන පිරිහෙන් නැතුව වඩපු කෙනෙක් නං ඒ ධ්‍යාන තලවලට අනුව බ්‍රහ්මලෝකල උපදින අරූප ධ්‍යාන වඩපු කෙනෙක් නම් අරූපී බ්‍රහ්ම තලවල උපදින පිංහතුනේ මේ කර්ම විෂය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් රහතන් වහන්සේලා ගැන ගත්තු උන්වහන්සේලා ආර්යෂ්ඨායික මාර්ගයේ වඩලා අර කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව සම්පූර්ණයෙන් වඩලා මේ සියලු කර්මයන්ගේ මිදිච්චයි සියලු කර්ම ප්‍රහාණය කරගත්තයි ඒ රහතන් වහන්සේලා ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මී විස්තර වෙනවා කීනම් පුරාණ නවන් නත්ති සම්බව විරත්ත චිත්තා ආයතිකේ බවස්මි තේකීන බිහිජා අවිරුල්හි චන්ද නිබ්බන්ති දිහිරා යථායම්පදීපෝ කීනම් පුරානම් පැරණි කර්ම ඔක්කොම ශය කරලා තියෙන පෙර සසරි කරපු කර්ම විපාක ඒ පැරණි කර්ම ඔක්කෝම ශය කරා
නවන් නත්ති සම්බවන් අනාගතයේ භවයක් පිණිස අලුතෙන් කර්ම රැස් කරන්නෙත් නෑ. විරත්ත චිත්තා ආයිතිකේ බවස්මින් අනාගතයේ භවයක් පිණිස හිත පිහිටල කර්ම රැස්වීමක් සිද්ධ වෙන්න. තේකීන බිහිජා අවිරුල් හිච්චන්ද එක හරියට බීජයක පැළවෙන ස්වභාව නැති වුණා වගේ. දැන් ඔබ හිතන්න මුං ඇටයක් මෑටයක් වී ඇටයක් මොනවා හරි පැළවෙන දෙයක් තියෙන. එහි පැළවෙන ස්වභාව නැති කරන්න පුළුවන් පේන ඇටේ තිබුණට පැළවෙන ස්වභාව නැති කරලා. දැන් අපි හිතමු කෙනෙක් මේකට කිරණයක් අල්ලලා. එහෙම නැත්නම් මේක රත් කරලා එක්කෝ බැදලක් කියලා හිතන්න නිකං අර ඇට අතරම තියෙනවා. හැබැයි මේ ඇටේ බැදල රත් කරලා ඒක පැළවෙන ස්වභාව නැති කරපු ඇටය බීජයා. දැන් එයා ඒක පැල කරනවා. එයා වතුරදානවා පෝරදානවා පස්දානවා හැබැයි පැළවෙන්න ඇයි පැළවෙන ස්වභාව නැතිකරපු බීජයක් වගේ. එදකොට පේන්න තිබුණට අර බීජය එහි පැළවෙන ස්වභාව නැති වෙලා තියෙන රහතන් වහන්සේලාත් ඒ වගේ. උන්වහන්සේලාටත් ඇස කණනාසේ දිවකය මනස තියෙනවා. ඒව නැති වෙලා නෙමේ. උන්වහන්සේලාට ඇස කණනාසේ දිවකය මනස තිබුණට ඒ මුල් කරගෙන අවිද්‍යාව ප්‍රහාණය වෙලා නිසා විපාක පිණිස චේතනා පහළ වෙන්න. විපාක පිණිස කර්ම සකස් වෙන්න. දැන් අපිට දැන් ඔබට හිතෙන්න්න පුළුවන් ඉතින් අපිට එහෙමනම් රහතන් වහන්සේලාට නම් හරි. උන්වහන්සේලා ගැන බුදු හාමුදුරුව පෙන්නුවේ නිබ්බන්ති දිහිරා යථායම්පදීපු පහනක් නිවිලගයා වගේ නිවී යනෝ එතනින් අවසානයි. හැබැයි සාමාන්‍ය මනුස්සයා කර්ම රැස් කර මේ යන ගමනි කෙලවරක් හිතාගන්න පුළුවන් ගමනක් නෙමේ. පිංහතුනි ඔබත් මමත් ආපු සංසාර ගමන කොච්චරද කියලා අතීතයට හිතාගන්න පුළුවන්කමකුත් නෑ. ඊළඟට මතක තියාගන්න කෙනෙක් හිතන්න පුළුවන් මේ මෙයා නිසා තමයි මේ මුං කරපු කර්ම තමයි මේ මුන්ගේ පව් තමයි අපි ගෙවන්නේ. ඔහොම අහල ඇතින ඔබනේ සමහරුවගේ වල්ලොල කියන දේ අහන්න නැති දරුවෝ සමහරලාට ගෙවල්වල ප්‍රශ්න කරදරෙනකොට සමහරය බනිනකොට කියනවා මේ මුන්ගේ කරුම තමයි අපි මේ ගෙවන්නේ. මේ මුන්ගේ පව් අපේ පිටිං යනවා. මතක තියාගන්න කාගෙවත් පව් කාගෙවත් පිටිං යන්නේ නෑ. කවුරුත් කරපු කර්ම කවුරුවත් අරගෙන යන්නෙත් නෑ. එහෙමනං ඔබත් මමත් අපි කවුරුත් මේ සසරය අරගෙන යන්නේ අපිම වපුරපු දේවල්. අපිම සසරේ කවදා හෝ කරපු කර්ම මේ අපි ගෙවන්නේ. බුදුරජාණන් වහන්සේ නිසා පෙන්නවා ගිහියෙක් වේවා පැවිද්දෙක්වය හාමුදුරු කෙනෙක් වුණත් ගිහි ජීවිතය ගත කරත් මෙහිනින් වහන්සේ නමක් වුණත් උපාසකෙක් වුණත් උපාසිකාවක් වුණත් කවුරුණත් උදේ හවස සිහි කරන්න කෙන මේ විදිහට කම්මස්ස කෝම්හි මම කර්මය ස්වකීය කරගත්ත කෙනෙ කම්මදායාදු මම කර්මය දෑවැද්ද කරගත්ත කෙනෙ කම පටිසරනෝ මම කර්මය පිළිසරණ කරගත්ත කෙනෙ කම බන්දෝ මට ඉන්න එකම ඥාතිය මගේ එකම නෑ මම රැස් කරගත්ත කර්ම කර්මය මතයි මං ඉපදිලා තින කම්ම යෝනි කැන පෙර අපි කරපු කර්මය මත තමයි අපේ උපත මේ තීරණය වෙලා තියෙන. මනුස්සලෝකේද නිරේද ප්‍රේතලෝකෙද තිරිසං අපායද අපි මේ උපතට ආවේ පෙරකරපු කර්මය මත. යංකම්මං කරිස්සාමි කල්්‍යානංවා පාපකංවා තස්සදායාදු. මම යම් යහපත් දෙයක් කරොත් ඒ යහපත් විපාක මමාරගෙන යනවා දෑවැද්ද හැටියට. මම කරන්නේ අයහපත් දෙයක් නං ඒ අයහපත් විපාකේ සසර ගෙනියන්නෙත් මමමයි කියලා හිතන්න කියලා. ඔන්න ඔබ උදේ හවස හිතන්න ඕන දෙයක්. බුදුරජාණන් වහන්සේ සරණගිය තෙරුවන් සරණගිය ශ්‍රාවකයෙක් නම් නිතර උදේ හවස කර්මය ගැන හිතන්න කියන මම කර්මය ස්වකීය කරගත්ත කෙනෙ කර්මීම උපත්තිය කරගෙන ඉපදිච්ච කෙනෙ මම කර්මීම ඥාතියා කරගෙන සසර යන කෙනෙ මම කර්මය පිළිසරණ කරගෙන ජීවත්වෙන කෙනෙක් මට ඉන්න එකම නෑය මගේ එකම ඥාතියා මමම රැස් කරගත්ත කර්ම මම යම් හොදක් හෝ නරකක්කරොත් ඒක විපාක මා කරාම එනවා කියලා හිතන්න කියන. උදේ හවස හිතන්න කියන. එහෙම හිතනවනං අපිට කර්මය ගැන හොඳට තේරෙනවනං අපි කවදාවත් අකුසල්ලොලට යොමුවෙන්නේ. කර්මය ගැන නිතර හිතන කෙනාට
අපි හිතම කේන්තියන තරහක් ඇති වෙනවා. යම් අකුසලයකට හිත නැඹුරු වෙනවා. ඒ සැනින් මතක් වෙනවා. මං මේ දේකරුත් මට මේක විපාකයක් සසරේ අරගෙන යන්න වෙනවා. එයා ඒක වලක්ව ගන්න. පිංහතුනි අකුසල සිතත් අකුසලයක්ම තමයි හැබැයි ඒක විපාකයේ බරපතල වෙන්න එක ක්‍රියාවක් හැටියට. දැන් අපි හිතමු කෙනෙකුට සතෙක් මරන්න හිතෙනවා. ඒ සිතුවිල්ලත් අකුසල සිතුවිල්ලක්ම තමයි. හැබැයි එයා ප්‍රාණඝාතයක් වෙන්න නම් ඒක සම්පූර්ණ වෙන්න ඕන ක්‍රම බුදුහාන්දුරුවෝ පෙන්නනවා. ඔහුගේ අතින් ඒ සතා මැරෙන්න ඕනේ. උපක්‍රමයක් යොදනවා, පණ ඇති සතෙක් කියලා දැනගන්නවා. ඒ උපක්‍රමයේ තුළ මේ සත්වයා මිය යනවා. එතකොට තමයි ප්‍රාණඝාත අකුසලේ සම්පූර්ණ වෙන්නේ. එහෙම නැතුව අපි හිතෙන් හිතනවා ආයෙ හිතනවා නෑ මං ඒක කරන්නේ. ඒක හොඳ නෑ. ඒක අකුසලයක් කියලා හිතලා වළකිනවා. අන්න එහෙමයි අකුසල් වලින් වළකින්නේ. කෙනෙකුට හොරකම් කරන්න හිතෙනවා. හැබැයි හොරකම කර්ම විපාකයක් හැටියට අකුසලේ සම්පූර්ණ වෙන්න නම් සොරකම නැමැති කර්මය සිද්ධ වෙන්න නම් ඔහු සිතුවිල්ලෙන් මේක වෙන්නේ. ඔහු ඒක ක්‍රියාවට නක්ගන්නට ඕන. අනුන් සතු දෙයක් වෙන්නට ඕනේ. ඒක ගන්න සොර සිතක් පහළ වෙනවා, උපක්‍රමයක් වෙදනවා. එක ගන්නවා තිබ්බ තැනින් උසවන. එතකොට අන්නේ විදිහට තමන්ට පුළුවන් එන සිතුවිල්ල කුසල්ද අකුසල්ද මේක පින්ද පවුද හොඳද නරකද යහපත්ද අයහපත්ද නුවනින් විමසල බලල අකුසලින් වලකින් කුසල් වඩන් ඒ විදිහට ඔබ පුරුදුවෙන් මේක බොහොම සරලයි. ධර්මය හරියට තේරුම් ගත්තට පස්සේ ඉගෙන ගත්තට පස්සේ ඔබටම ඔබේ ජීවිතයේ ධර්මානුකූලෝ ගෙවා ගත කරන්න පුළුවන්. ගලප ගන්න පුළුවන්. බුදුහාන්දුරුවෝ පෙන්නනවා විතක්ක සන්ඨාන කියලා සූත්‍රය. ඒක බොහොම ලස්සනට පෙන්නවා. හිතට එන විතර්ක සිතුවිලි කොටස් දෙකකට බෙදලා බලන්න. මේක කුසල්ද මේක අකුසල්ද? මේ සිතුවිල්ල ඔස්සේ රාග ද්වේෂ මෝහ වැඩෙන දෙයක්ද මේ සිතුවිල්ල ඔස්සේ රාග දේශ මෝහ ප්‍රහාණය වෙන පැත්තටද මේ තියෙන? අකුසල සිතුවිල්ලක් නම් ඒකෙන් වළකින්න. කුසලයක නම් ඒක යෙදෙන්න සරලයි. එතකොට ඔය විදිහට ඔබට පුළුවන් තමන් ගැන හැබැයි සිහිය තියෙන්න ඕන. ධර්මයට අනුව ගලපල බලන්න ඕන. මේ බණ ඇහුවටද බොහෝ දෙනෙකුට වෙන්නේ බණ දන්නවා. ඕන තරම් බණ අහලා ඇති. ගොඩාක් දේශනා අහලා ඇති. සමහරට මේ බණ අහනකොටත් හිතෙනවා මං ඕක දන්නවනේ. ඔය ටික මං කලින් අහලා තියෙනවද? ඕක මං අහලා තියෙනවා. ඔය බණ අහලා තියෙනවා. ඔය කාලෙකට කලින් ඔය බණ ඔය හාමුදුරන්ගෙන් මං අහලා තියෙනවා. ඔහොම හිතෙනවා. හැබැයි කොච්චර ඇහුවත් ඊට අනුව ගලපගෙන නැත්නම් ඔබ ඔබේ ජීවිතය අසාර්ථකයි. ඔබ ධර්මය ඔබට ගලපගත්ත කෙනෙක් නෙමේ. බණ අහනකොට පිනක් රැස්වෙනවා තමයි. හැබැයි බුදුහාන්දුරුවෝ පෙන්නනවා බණ අහලා එයා එතනින් ඒක නවත්තනවනම් ක්‍රියාවට යොදවන්න නැතුව ඒ ධර්මය තමන්ගේ ජීවිතය තුළින් ගලපගෙන ධර්මය හැසිරෙන් නැත්නම් ඒක හරියට අනුන්ගේ හරක් බැලුවෝගේ කියනවා. ධම්මපදේ ලස්සන ගාථාවකින් බුදුහාන්දුරුවෝ දේශනා කරන. හැයි බුදුරජාණන් වහන්සේ එහෙම විස්තර කරන්නේ. ඒ තමයි බණ අහන එක පිනක්. කල්ප ගානක් විපාක දෙන පිනක් බණ ඇසීම කියන්න. හැබැයි එයාට ඒ පින විතරයි. එයාට ඒක සම්පූර්ණ ප්‍රතිඵල ලබාගෙන සසරෙන් මිදෙන්න තියෙන අවස්ථාව ඔහු ඒ ධර්මී හැසිරෙන් නැත්නම් ඔහුට අහිමි වෙලා යනවා. පින කියන්න විපාකදීල අවසන් වෙන දෙයක්. ඒ නිසා දැන් අපි ගමු හරක් බලන කෙනෙ බුදුහාන්දුරන්ගේ උපමාවම් විස්තර කරගම්. ඉන්දියාවේ හරියට ඔය දඹදිව හරක්කින්න ඕන. ඒ මිනිස්සු ඒ අයගේ ගොඩක් ඔය ඒ කාලෙත් හරක ගැන බුද්ධ දේශනා ගොඩක තියෙනවා මේ හරක් ගැන ගවයා කියන සතා ගැන. මොකද ඒ අය බොහෝම ගෞරුවෙන් සැලකුව. ඒ කාලේ දෑවැද්දට පවා ගවයන් ගව රංචු පිටින් මේ කිරියල දෙන්නු මෙහෙම තමයි දීලා තියෙනේ. දේශනාවල ගොඩාක් තියෙනවා. එතකොට කෙනෙකුගේ ගව පට්ටියක් බලාගන්න කෙනෙක් ඉන්න. ඔහු මොකද කරන්නේ අර ගවයෝ ටික එක ඔහුගේ රස්සාාව ගව පට්ටිය බලාගන්නේ ගවයෝ ටික එක්කරගෙන ගිහිලා තනකොල කන්න දක්කගෙන යනවා. වතුර පෝනවා කෑමටි කාන හදල දෙනවා. මොනොහරි තනකොල හරි පිදුරු හරි ගෙනල්ල උන්ට කන්න හදල දෙනවා. හවසට ආපහු ඒ ගව පට්ටියට දක්කගෙන ඇවිල්ල උන්ව දාලා ඉවරල යනවා. එදකොට මේකට ඔහුට හම්බෙන්න වැටුපක්.
ඔන්නන් ගොම ටික ගෙනියන්න දෙච්චරයි. ඒ අරෙන්න හරකගේ තියෙන වටිනාමදේ ඒව ලැබෙන්නේ. මේ ගවයන්ගේ කිරි ටික කිරි ගිතෙල් වෙඩරු එතකොට මේ වගේ අර ඒ කිරිවලින් ගන්න වටිනාම දේවල් ටික ඒවයි අයිතිය තියෙන්නේ හරකුන්ගේ අයිතිකාරයට. හරක් බලන කෙනාට ලැබෙන්නේ වැටුපක් විතරයි. ඒ වගේ බණ විතරක් අහලා ශෝක් බණටික කියල සමහරු බනහලා හිතනවනේ ශෝක් බණටික හොද බණටික එච්චරයි. එතනින් එහාට තමන්ගේ ජීවිතයට ධර්මය ගල්ප ගන්න එයා හරියට අනුන්ගේ හරක් බැලුවගේ. බනහනකොට රැස්වෙන පින රැස්වෙනවා ඉච්චරමයි. ඒ නිසා ජීවිතයට මේ අහපු ධර්මය ගලපගන්න දැන් ඔබ දන්නවා කර්මය කියන්නේ මොකක්ද. කර්ම රැස්වෙන්නේ කොහොමද. අපේ සිතකය වචනය ඔස්සේ චේතනා පහළ වෙනකොට මේ චේතනාවමයි කර්මය. ඒ නිසා අකුසල සිතුවිල්ලක් දවේශය වෛරය කේන්තිය පලිගැනීම මේ සිතුවිලි බලවත් වෙලා. සිතුවිලි හිතට එනකොටම හිතන්න මේ අකුසලයක් මට මේක විපාක කවදාහරි සසර ගෙනියන්න වෙනවා. මං මේ දේ නොකළ යුතුයි. එහෙම හිතල අකුසලෙන් වලකින් කුසලේට හිත යොමු කරගන්න. දැන් කෙනෙකුට හිතෙන්න්න පුළුවන් අපේ ජීවිතයේ කර්ම හැම විලේම රැස්වෙනවාන. හරි පුදුමයින කියලා. පිංහතුනි එක වෙලාවක් තියෙනවා විපාක ශක්තියක් නැති කර්මත් අපිට රැස්වෙනවා. විපාක ශක්තියක් නෑ. ඒ තමයි හීන දකිනකොට. අපි නිදාගෙන ඉන්නවා. ඒ අපි සිහියෙන් වෙන දෙයක් නෙමේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් නිදාගෙන ඉන්නවා. ඒ නිදාගෙන ඉන්නකොට හීන පේනවා. සිහින ගැන ලස්සන දේශනාවක් තියෙන ආදිත්ත පරියාය කෙන සූත්‍රය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනී සිහින කියලා කියන්නේ ජීවිතයේ වඳ බව. සිහින කියලා කියන්නේ ජීවිතයේ පල රහිත බව. සිහින කියලා කියන්නේ මුලාවක් කියනවා. එතකොට ඒක වඳ බව පලරහිත බව එක මුලාවක්. ඒ නිසා විපාක ශක්තියක් නෑ කියන. ඔබට තවත් තේරේ මේ විදියට විස්තරක දැන් අපි ගම අපි නිදාගෙන ඉන්නකොට හීනේ බලන්න සමහර හීන අපි හිතපුවත් නැත අපි මේ සැලසුම් කරලා චිත්‍රපටි බලනවගේ හීන බල නොනෙමේ ටෙල්නාට්‍ය කොටස් බලනවා වගේ අද එක හීනයයි හට එතන ඉදං ඉතුරු ටික ඊළඟ දවස ඊළඟ කොටස එහෙම හීන බලනවා නෙමේ. සිහින කියන අපි හිතපුවත් නැ සත්තු පන්නනවා ඊළඟට එකක දේවල් පේනවා. සමහර වෙලාවට පේනවා තමන් රණ්ඩු වෙනවා ගහගන්නවා තරහකාරයන්ගෙන් පලිගන්නවා වෙඩි තියෙනවා බෝම්භ ගහනවා ජීවිතයට බෝම්බයක් දැකලවත් නෑ හැබැයි හීනෙක් වෙඩි තියෙනවා පලිගන්නවා ගහගන්නවා මේවා හීනෙන් දකිනවා. දැන් අපි හිතම හීනෙන් කාටහරි ගහල මරණවා දකිනවා. හීනයක් උදේ පාන්ද රවදි වෙනවා දැන් නැකිටපු ගමන් මිනිමරු වෙද්ද. ඒක සිහිනයක් විතරයි. ඒක විපාක ශක්තියක් නෑ. ඊළඟට හිතන්න කෙනෙකුට රාග සහිත හීන පේනවා. සමහර රාග සහිත සිහින දකිනවා. කෙනෙක් ගැන හිතේ ඇතිවෙච්ච රාගික සිතුවිල්ලක් වෙන්න පුළුවන් ඒක සිහිනෙන් දකිනවා. ඇත්ත වගේ. නැකිටපු ගමන් වැරදි කාමසේවනයට අහු වෙලාද නෑ එක සිහිනයක් විතරයි. හීනෙන් දකින ආස කරන දෙයක් කඩයකින් හොරකං කරගෙනනවා. කාටවත් අහුවෙන් නැතුව හරියටම වටිනා කියන දෙයක් හොරකං කරගෙනනවා සිහිනෙන් දකිනවා. දැන් ඒක ගෙනල්ලා ගෙදර තියෙනකොටම කාම්බරයට ඇවිල්ල බලනකොට මෙන්න එක පාට ඇහැරෙනවා. ඇහැරිච්ච ගමන් තියෙනවා මම මේ හීනය යන්න දැක්ක. දැන් හොරෙක් නෙමේ නැකිටපු ගම. ඒක සිහිනයක්. ඒ නිසා සිහිනෙන් පේන දේවල්වල අපට විපාක ශක්තියක් නෑ. හැබැයි මතකතියාගන්න සිහින මේ පාපී සිහින පේන්නේ ඇයි. හිතේ තියෙන අකුසල සහගත සිතුවිලි තමයි නින්ද තුළ පවා එක එක භයානක පාපී විකෘති හීන හැටියට අපිව ඒ වගේ පෙලන් සිහිනෙන් අපි පීඩාවිදින පෙලනවා. සමහරු හීනෙන් බයවෙනවා. නොඒ කෙලෙස් සහිත භයානක හීන දකිනවර හිතේ තියෙන දවේශය වෛරය කේන්තිය දවස තිස්සේම හිතේ ඇවිස්සිච්චකම හිත විසිරීම කලබලේ මේ ඔක්කොම ඒ හැම දේකටම උපකාරවෙන.
බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා එවැනි භයානක හීන දකිනවනං ඒකට කළ යුතු භාවනාවක් පෙන්න. ඒ තමයි මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාවේ ආනිසංස 11ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ ආනිසංස 11න් පළවෙනි දෙවනි තුන්වෙනි කියන ආනිසංස 3ම තියෙන්නේ නින්ද ගැන. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කෙනෙක් හොඳට මෛත්‍රිය වඩනවා නම් සුඛං සූපති සැපසේ නින්ද යනවා. එයාට නිදාගන්න ගිහිලා මානසික වදයක් පීඩාවක් විඳින්න අවශ්‍ය නැහැ. එයාට සැප නින්දක් ලැබෙනවා. එයා හොඳට මෛත්‍රී වදන කෙනෙක් නම් සුඛං පටිබුඤ්ජති ප්‍රබෝධමත් අවදි වෙනවා. ඔහු ප්‍රබෝධමත් අවදිවීමක් ලබනවා. න පාපකං සුපිනම් පස්සති යන්න ඊළඟ එක. පෞකාර හීන දකින්නේ. මෛත්‍රී භාවනා වඩන කෙනාන්න පාපකන් සුපිනම් පස්සති පෞකාර හීන දකින්නෑ කිය. ඒනම් මතකතියාගන්න හීනෙන් බයවෙන්නේ හීනෙන් කියවන්නේ හීනෙන් දොඩවන්නේ. පෞකාර පාපී හීන දකින්නේ හිතේ තියෙන දේශය වෛරය කේන්ති ඇවිස්සීම කලබලේ කෙලෙස් සහිත දේවල් තමයි බලවත්තේ. මෛත්‍රිය වඩන කෙනා බොහොම සාන්ත සැප නින්දකට වැටෙනවා. ඔහුට සැනසිලිදායක බොහොම සැපවත්. අර පෞකාර භයානක හීන දකින්නේ සැපනින්දක් ලැබෙනවා. ඒ නිසා මතකතියාගන්න දැන් හීන කෙසේ වෙතත් හීනෙන් අපි හිතම සාමාන්‍ය මනුස්සයකුට එදිනෙදා ජීවිතය තුළ ගෙවල් වල ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න රස්සාාවට ගියත් එතනත් ප්‍රශ්න ගොඩා පාරිතොටේ ගියත් කලබල ප්‍රශ්න කොච්චර හොඳට හිටියත් මිනිස්සු ඇඟට මයියෙන්නේ රණ්ඩුවට එනවා ඇගේ වැදුනත් මරාගන්න එන්න මිනිස්ුවෙක් අපි ජීවත්වෙන්නේ. එවැනි සමාජයක ඉන්නකොට කලබලයි තමයි හිත. කරන්න දෙයක් නෑ මේ ලෝකෙ ස්වභාව. එතකොට ඒ තුළ අප හිතම අපිට නින්දෙන් හීන පැත්තක තියම. අර වගේ අපිට ගොඩාක් මෛත්‍රිය වඩාගෙන හිත ගොඩක් රැකගන්න අපහසු තත්ත්වය අපි හිටියත් සීලය කියලා කියන්නෙත් අපේ හිත කය වචනයෙන් සංවර කරනදී. සීලේ කියන කය වචනය සංවර කිරි. භාවනාවෙන් තමයි හිත සංවර කරන්න අර හිතට එන සිතුවිලි පාපී සිතුවිලි අටපත් කරලා නින්ද තුළ පවා හිතේ සැනසීමක් ලැබෙන්නේ භාවනාවේ. හොඳට සිල් රකින්න කෙනා සීලය තුළින් සීමාවක් ඇතුව එන සිතුවිලි අකුසලේකට යන්න නොදී දමනය කරගන්න. කේන්ති යනවා. සතෙක්කුණ සමට ගහන්න හිතෙන මරන්න හිතනවා. ඒ සැනි මතක්ක නො මේ අකුසලයක් අන්න වලකින. හොරකං කරන්න හිතෙනවා ආයි වලකි නොනෑ හොඳ නෑ මේ අකුසලයක්. වැරදි කාම සේවනයට හිත යොමු වෙනවා. ඒකට අවස්ථාවත් හැදෙනවා. හැබැයි සිහියෙන් හිතනවා නෑ මං මේක කරන්නෙම නෑ මං මේක කරන්නෑ කියටවා. අන්න වලකින. බොරු කියන්න අවස්ථාව එනවා කටට එනවා බොරුව කියන්න. කියන්න හදලා හිතනවානේ නෑ ඔන්නේ. නෑ ඒක වැඩක් නෑ කියලා මං බොරු කියන්න නෑ කියලා ඒක වලකිනවා. කෙනෙක් මත් පැන් මට්‍රාවේ ගෙදරට අරගෙන ඇවිල යාලුව වරින් බීපං කියල බලෙම්පවන්න හදනවා. එයා දැඩි අධිෂ්ඨානයක් හිතත් කියනවා කමක්නය අද විතරණ කියලා හිත කියෙන හැබැයි ඒ සැනින් මතක් කෙනවන්නේ මේ අකුසලයක් මං මේ දේ කරන්නේ නෑ. ඒ විදිහට අපිට පුළුවන් අකුසල් කියන දේවල් ඊළඟට වච්චනයේ බොරුව කේලම පරුසු වචන හිස් වචන මේම බලකින්න පුළුවන්. ඒ නිසා පිංහතුනේ ඔය විදිහට සීලයක් තුළ අපිට පුළුවන් අකුසල්වලට හිත යොමුවෙන්න ඉඩ නොදී වලක්ව ගන්න. හැබැයි අපේ හිත දමනී කරගත්තුත් භාවනාවක යෙදුනොත් ඒ වගේ සීලයකින් දැඩි වෙහෙසත් දරන්න ඕනෙත් නෑ. දැම් මතක තියාගන්න ඔබටම මේටි අහගෙන ඉන්නකොට පැහැදිලිවෙයි අපි භාවනා කරන්න නැතුව සිල් රකිනවා කියලා කියන්නේ ඒ සීලෙ රකින්න හරි අමාරුයි. ඇයි හිත කෙලෙස්වලට දුවනවා. හිත කලබලයි හිත ඇවිස්සිලා. හිත හැමවෙලායම දවේශයට වෛරයට කේන්තියට ගැටෙන දේවල් වලටම හිත දුවනවා. හැබැයි යා පුද්දුම වීරියකින් නෑමම් වැරදි වැඩේ කරන්න නෑ කියලා හරියටම පන්සිල් රකිනවා අට සිල් රකිනවා කියලා හිතන්. එයා සීලයක් රැකගෙන ඉන්න පුළුවන් හැබැයි ඒක යා දුකක් හැටියට. ඒක යාට පීඩාවක්. එයා බොහොම පීඩාවෙන් සිල් රකින්න. ඇයි හිතේ කෙලෙස් වැඩි නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්වා මේ ලෝකෙ ඉන්නවා අල්පරජක්ක මහරජක්ක.
සමහරයි උපතින්ම කෙලෙස් වැඩි වැඩිවෙන්න පෙර සංසාර පුරුද්දත් එක් වෙන දෙයක් නිසා නෙමේ. උපතින්ම කෙලෙස් වැඩි. ඒ අය සිල් රකින්න ගිහම හරී පීඩා විඳිනවා. ඇයි හිත අකුසලේටම බරවෙනවා. පුද්දුම උත්සාහයකින් වීරියකින් තමයි ශික්ෂාපද රැකගන්න. සමහරයි ඉන්නවා අල්පරජක්ක අල්ප කෙලෙස් ඇති අය පෙර සසරි භාවනා කරලා දෙහානවට ලපිතුම් බ්‍රහ්මලෝකවල ඉඳලා එනා ඉන්නවා සමාධිය වඩලා. ඒ අය මනුස්ස ලෝකවලට ආවත් අර පෙර සංසාර පුරුද්ධට කෙලෙස් අඩුයි. රාගේ දවේශය ගැටෙන ගති අඩුයි. ඒ අයට සිල් රකින්න හරී පහසුයි. ඒ අය සිල් සමාදන් වෙච්ච දවසිඳං ආසාාවෙන් සිල් රකින. සීලේ ගුණ කියන. ඕට සීලේ කියන්නේ ආභරණයක් වගේ වටිනාදයක්. එයා බොහොම සතුටෙන් සිල් රකින්නේ. එහෙනම් අපිට පේනවා අපි හිත දමනය කරගන්න පුළුවන් වුණොත්. භාවනාවකට යොමුණොත් අපිට සිල් රකිනවා කියන එක හරි ලේසි දෙයක්. ඇයි අපේ හිතේ කෙලෙස් යටපත් වෙලා තියෙන. මෛත්‍රී භාවනාව හොඳට වඩන කෙනාට දේශ සහිත සිතුවිලි බලවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනයි. මහනෙනි ව්‍යාපාදයේ තරහාව කේන්තිය මේක යටපත් කරගන්න ප්‍රහාණය කරගන්න නම් මෙත්තා භාවේ තබ්බ මෛත්‍රිය වඩන් බහුල වසයෙන් වඩන්. එදකොට මෛත්‍රී භාවනා වඩන බහුල වසයෙන් වඩන කෙනාට දවේශ සිතුවිලි බලවත්තයෙන් නැත්නම් ඔහුට ප්‍රාණඝාත කරන්න කෙනෙකුට බනින්න පරුස වචනයෙන් බනින්න ගහන්න ඒවට හිත යොමු වෙන්නේ. ඇයි යාට දවේශ සිතුවිලි බලවත්වෙන්නේ. ඊළඟට රාගේ බලවත් කෙනාට බුදු හාන්දුරු පෙන්වා අසුභහ භාවේ තබ්බා රාගස්ස පහනයි. එයා අසුභ භාවනා වඩනවා. පිළිකුල් භාවනා වඩනවා. එයා මේ ශරීරෙ දිහා හොදට ධාතු වසයෙන් දෙතිස් කුණුප කොටස් වසයෙන් භාවනා වසයෙන් විමස විමස කයේ අතාස භාවේ බලනකොට රාගය හරියට අසුබේ වඩනකොට බුදු හාන්දුර උපමාවකට පෙන්වා මහනෙන ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුව වගේ. ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුවට පසේ එක ඇකිලිලායන. ඒ වගේ තමයි කියනවා බුදුරජාණන් වහන්සේ පෙන්වා අසුබේ වඩන කෙනාට රාග සහිත සිත නැතිවෙන වනෙමෙයි තමා තුළ ඇකිලිලා යටපත්වෙන. නැතිවෙන්නේ අනාගාමි වෙනකොට විදර්ශනාවෙන් කෙලෙස් ප්‍රහාණය වෙනකොට අනාගාමි වෙනකොට තමයි කාමරාග පටික සංයෝජනයක් හැටියටම සම්පූර්ණයම නැතිවෙලායන්. එතකං යටපත්වෙනවා. එතකොට ඒ විදිහට යටපත් වනාට පස්සේ එයාට රාග සහිත සිතුවිලි බලවත්තෙන් නැත්නං අර අසුබේ වඩන කෙනාට එයාට වැරදි කාම සේවනයක් ඒ ශික්ෂාපදේ රකින එක යාට හරී පහසුයි. එයාට අමුතු උත්සාහයක් වීරයක් දරන්න දෙයක් නෑ යාගේ හිත ඒවට යොමුවෙන්නෙම නෑ. එයාගේ හිත හැම වෙලාම සංසිදිලා රාග සහිත අරමුණ ඔස්සේ හිත දුවන්නේ. ඒ නිසා මතකතියාගන්න හොඳට භාවනා කරන කෙනෙකුට සිල් රකිනවා කියන්නේ හරී පහසු දෙයක්. ඔහු ආසාාවෙන් සිල් රකිනවා. කෙනෙක් කියනවනම් මට සිල් රකින්න අමාරුයි හරි පීඩාවක් මේ සිල් රකිනවා කියන එක කියලයා කෙලෙස් බහුල කෙනෙ. එයා ඒ කෙලෙස් වලින් දවේශයෙන් ඊරිසියාවෙන් රාගෙන් කෙලෙස් වලින් ගොඩක් පීඩා විදින කෙනෙ. එයාට සිල් රකිනවා කෙනෙක හරි අමාරු දෙයක් හැබැයි මතකතියාගන්න අමාරුනත් වෙන විකල්පයක් නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වේ මහනෙන අන්ඩාන්ඩා හරි සිල් රකින්න. කොච්චර අමාරුනත් අමාරුවෙන් හරි සිල් රකින්නකොට ප්‍රතිඵලය ලැබෙනවා. ඒ අමාරුනත් අමාරුවෙන් හරි යහපත්දේ කරනකොට යහපත් ප්‍රතිඵල ලැබෙනවා. දැන් ඒකට බුදුහාන්දුර ලස්සන උපමාවක් පෙන්වා කෙනෙක් ගමනක් යනවා. ඒ ගමන යනකොට අපි නිකන් සාමාන්‍යනිකන් ලංකාවේ නිකන් උදාහරණයක් ගම්. අපි හිතමෝ කෙනෙක් කොළඹ ඉදන් නුවර යන ඔන්න ගමන දළදාවඳින්න යනවා කියලා හිතම නුවර යනවා. එතකොට මෙයා කොළඹ ඉදන් නුවර යනවන. මෙයා නුවර බස් එකේ නැගලා අඩ ආඩා යනවා. එයා ඒත් යනවද නැද්ද. ඒත් එයාට ගිල්ල නුවරින් බහින්න පුළුව. එයා ඒ බස් එකේම හිනාවෙවී යන බොහෝම සතුටෙන් යනවා. ඒත් එයාට ගිහිල බහින්න බැයිද. ඒත් එයා යන්න හරි බස්ස එකේ නං එයා ඒත් ගිහිල බහින. ඒ වගේ කෙනෙක් අඩාඩා සිල් රැක්කත් ප්‍රතිඵල ලැබෙනවා. බොහොම සතුටින් සිල් රකින්න පුළුවන් හොඳට හිත දමනය කළ භාවනා කරන කෙනාට. එයා සතුටින් මේ ගමන යන. කෙනෙක් කෙලෙස් වැඩියයි ලොකු පීඩාවක් තුළේත් කොහොම හරි
මම මැරුණත් මේ වීරි අතහරින්නේ නැහැ කියලා අකුසලයට යොමු නොවි කොච්චර හිතට අකුසල් වලින් පීඩාවත් අකුසලයක් ක්‍රියාවකින් සිද්ධ වෙන්න ඉඩ නොදී හොඳට සිල්වත් ගමන යනවා. එයත් ගමන යනවා. ඒ නිසා පිංගතුනි බුදු කෙනෙක් පහළ වෙලා අපිට පැහැදිලි මාර්ගයක් පෙන්නලා තියෙන. මේ මාර්ගය අනුගමනය කිරීමයි දැන් අපිට තියෙන. ඊට අවශ්‍ය බාහිරින් ලැබෙන දේ දැන් ඕන තරම් ඇහිලා තියෙන. දැන් මේ දේශනාම ඔබ හිතන් කොච්චර ඔබට බණ ඇහෙනවද කියලා ඔබ බලන්න. අද ලංකාවේ ගුවන්විදුලි ගත්තත් කොච්චර බණද? කොච්චර ධර්ම දේශනා ඇහෙනවද? ඊළඟට අන්තර්ජාලය ඔස්සේ කොච්චර බණ තියෙනවද? ඉන්ටර්නෙට් එකට ගියත් YouTube එකට ගියත් ඕනම මාතෘකාවකින් ඔබට පටිච්ච සම්පාදය ගැන කර්මය ගැන ඕන තරම් දේශනා හොයන්න පුළුවන්. ඒ නිසා බණ පොද්ද කැසද්ද සීඩීද සංගරාද අද ධර්මය ඕන තරම් අහන්න ලැබෙනවා. පැය 24 බණම යන ධර්මයේ මැහෙන නාලිකා කීයක් තියෙනවද? ඒ නිසා ධර්මය හොයන කෙනෙකුට බාහිරින් ලැබෙන්න ඕන දේ හොඳින්ම ලැබෙනවා. කල්්‍යාන මිත්‍රයන්ගෙන් සද්ධර්මශ්‍රවනය අද ලැබෙනවා. ඒක අඩුවක් නෑ. එහෙම නම් ප්‍රශ්නි තියෙන්නේ කොතනද? ප්‍රශ්නි තියෙන්නේ ඔබ තුළ. ඒ ඇහෙන ධර්මය යෝනිසෝ මනසිකාරය යෙදිලා තමන්ගේ ජීවිතයට ගලප ගැනීමේ ප්‍රශ්නයක් තියෙන. ඒ අහලා ඉතනින් අතර වෙනවනං එයාට අපි කලින් කිවර අනුන්ගේ හරක් බැලුව වගේ. ඒ නිසා මේ ධර්මය ප්‍රතිඵල තමන්ගේ ජීවිතයේ ඇතුළට ගන්නන අහන ධර්මය හොඳට නුවනින් විමසීමස තමා තුළින් ගලපල බලන්න මේ ධර්මය ඕපනයිකයි. තමා තුළට ගලපල බලන්න. තමන්ගේ ඇස කණනාසේ දිවකයි මනස ආයතන හය තුළින් විමසීමස මේක ඇත්ත විමසන්. ඊළඟට දම්මානු දම්ම ප්‍රතිපදාව. ඒ ධර්මයට අනුකූල ජීවිතයක් ධර්මයට අනුකූල ප්‍රතිපදාවකේ දෙන්න. අන්න එතකොට ප්‍රතිඵල ගන්න පුළුව. එහෙම නම් ප්‍රශ්නි තියෙන ඔබ තුළයි. කවුරුත් ඇවිල්ල බලෙන් ආවයා සුවාන් වෙන්න නේද හිටිය මෙන්න ඔයාට කියලා මේක මේ බන්දේසියක තියලා අතට පිළිගන්නන්නේ තෑග්ගක් වගේ. තමන් උත්සාහයෙන් වීරියෙන් තමා තුළ උපදවාගන්න ඕන දෙයක්. බුදුරජාණන් වහන්සේ බණ කිව්වත් ධර්මය අවබෝධ වෙන්නේ ඒ ධර්මය තමා තුළින් විමසල තමා තුළින් බලන කෙනාට බාහිරින් බුදුහාදුරු පෙන්නනවා තුම්හේ කිච්චං ආතප්පා මහණෙනී නුඹමයි නුඹලාමයි මේ දේ කරගත යුත්තේ. අක්කාතාරෝ තථාගතා බුදුරජාණන් වහන්සේලාට පුළුවන් පාර කියලා දෙන්න මඟ පෙන්වන්න විතරයි. බලෙන් නිවනට ගෙනියන්න බෑ. පාර කියලා දෙනවා. ඒ පාරේ යනවද නැද්ද කියන එක තනිකරම බේදයක්. එනිසා පිංගතුනි අප්‍රමාදී වෙන්න ධර්මය තියෙනවා. ධර්මය ඇහෙන ඕන තරම් ධර්මය ඇහෙනවා. ඒ අහන ධර්මය නුවනින් විමසලා ජීවිතයට ධර්මය ගලපගන්න නිතර මරණය ගැන හිතන්. එතකොට අප්‍රමාදී භාවය උපදිනවා. දැම්මම් මැරුණොත් කොහේ අයිද කියලා ඔබ ඔබේ හිතෙන් අහන්න. අන්න එතකොට ඔබට අප්‍රමාදීව ධර්මය දියුණු කරගන්න වීරියක් තමා තුළින් උපදිනවා. එනිසා කරමය ගැන හිතන්න හැම බුදු කෙනෙක්ගෙම බුද්ධ වචන සබ පාපස්සා කරනම් සියලු පාපි අකුසල් වලින් වලකින්. කුසලස් උපසම්පදා පුළුවන් තරන් කුසල් වඩන්න පින් කරන්න. සචිත්ත පරියෝධපන තමන්ගේ හිත දමනය කරගන්න. ඒ තම් බුද්ධානු ශාසනම් මේ බුද්ධ ශාසනය තුළ බැහැම දෙනාටම. උතුම් ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියල අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනු. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දෙනාම නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා සුවපත්තේවා සුවපත්තයෝ. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. සදහැවතුනි ඔබ වෙනුවෙන් අද ලක්හඬ සිත නිවන බුදුබණ සුමදුර ධර්මානුශාසනාව එලෙසින් පවත්වන්නට යෙදුනේ හොරණ සීලස්වාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප
අපේ ස්වාමීන් වහන්සේ විසින්. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදෙම ලැබේවායි අපි සාදු සිත් පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහැවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ කෝට්ටේ එපිටමුල්ලේ පදිංචි මල්ලිකා ජයසුන්දර ආදරණීය බිරිඳ, දස්සන පෙරේරා ආදරණීය බෑණනුවන්, සමල්කා පෙරේරා ආදරණීය දියණිය, මිනග පෙරේරා, තිනුග පෙරේරා ආදරණීය මුණුපුරන් ඇතුළු පිරිස විසින්. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී තිබුණේ මීට වසර 36කට පෙර පරලෝ සැපත් වූ කෝට්ටේ එපිටමුල්ලේ විසූ පාඨශාලාචාර්ය සරත් උපතිස්ස පෙරේරා මහතා සිහිකර එතුමන්ගේ පරලෝ ජීවිතය සුඛී සුවපත් භාවයට පත්වේවා යන්න පින් අනුමෝදන් කිරීමයි. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවේ දායකත්වයේ දරූ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සැමට මේ පින්පෙත් අනුමෝදන් වේවා. සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ රැකවරණයත් ලැබේවා. අවසන දායකත්වයේ ගැන කටයුතු කළ සියලු දෙනාට සේම ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මේ සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම, මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. 0.7.1-551-356 දුරකථන අංකයට කතා කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයේ ගෙන කටයුතු කරන්නට. ඒ වෙනුවෙන් ඔබට පින් සිත් පහළ වේවා.